සදහම් වසන්තට අදත් බෞද්ධ ආරෝප වාහිනිය සමගින් එකතු වන සුපින්වත් ඔබේ හිත සුව පිණිස බෞද්ධ ආරෝප වාහිනිය මේ පැහැදී සංනිවේදනය කරන දායකත්ව සදහම් දෙසම මෙලෙසින් ආරම්භ කරන්නේ. පින්වතුනි, අද මෙවතුම් දේශනාව බෞද්ධ ආරෝප වාහිනියේ විශේෂ බාහිර පටිගත කිරීමක් ලෙස ඓතිහාසික ස්වර්ණමාලී මහා සෑරදුන් අපීසිත පටිගත කරමිනුයි පින්වත් ඔබ වෙත මෙලෙසින් සංනිවේදනය කරන්නේ. සදහවතුනි, මේ උතුම් දේශනාව වෙනුවෙන් සිදු කළ වූ ආරාධනය පිළිගෙන ධම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ පූජනීය පිටිකල ගුණරත්න පින්වත් ස්වාමීන් වහන්සේ අපි හැමදෙනාම පළමු කොට සාතුනාද නන්වමින් নমස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සදහවතුනි, අද මේ උතුම් දේශනාව වෙනුවෙන් සිය පුණ්‍යකාමී දායකත්වයේ එකතු කරන්නේ කොළියාපිටිය කුඹුක්කොටුව අනුකණේ පදිංචි ජී.පී. යසපාල මහතා ප්‍රධාන පවුලේ පින්වත් පිරිස. එහෙමනම් ඒ හැමදෙනාටත් උතුම් වූ ධර්මාවබෝධයේ පිණසම මේ දේශනාව මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමින් මෙතෙන් සිට මේ උතුම් වූ දේශනාව සිදු කරන්නට පින්වත් ස්වාමීන් වහන්සේට নমස්කාර පූර්වකව සාදු නතින් ආරාධනා කරමු. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ධර්ම ශ්‍රවණාබිලාසී ගුණ පුරණ කාරුණික පින්වත්නි, පින් ඇති මේ හැම දෙනාම මේ වෙලාවේ ගත වෙන්නේ මේ තුන්ලෝ තලයේ පිහිටි අසම සමසුද්ධ භූමිය තුල. ස්වර්ණමාලි චෛත්‍ය රාජානන් වහන්සේ තරම් අසිරිමත් පුදබිමක් මේ තුන්ලෝ ධාතුව තුල ඇතොත් ඒක ඊ타ත්ම දුර්ලභ ස්ථානයක් වේවි. බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් වැඩ ඉඳිමින් බුද්ධ පාරිභෝගික භූමියක් බවට පත් කළ සතර බුදුරජාණන් වහන්සේලාගේම සිරිපා පහසින් පාරිශුද්ධියට පත් වුණු අප ගෞතම ලෞතුරු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් ශේෂ වූ සර්වඥ ධාතුන් වහන්සේලාගෙන්
වැඩිම ප්‍රමාණයක් වැඩ සිටින්නා වූ ඒ වගේම අසිරිමත් බුද්ධ ප්‍රාතිහාර්ය පෑ වදාළ එමෙන්ම එම ධාතුන් වහන්සේලාගෙන් නිර්මිත වූ එදා කුසිනාරාවේ පිරිනිවෙන මොහොතේ මල්ල රජදරුවන්ගේ සල්තුරු සෙවණේ වැඩ සිටියේ යම් ආකාරයකින්ද කුසිනාරාවට යන කෙනෙකුට අදත් අදිබල සාමීන් වහන්සේ විසින් නිර්මාණය කළ දකින හැම කෙනෙකුගේම නෙතට කඳුලක් මතු කරවන එවන් වූ නිර්මිත බුදුරුවක් වැඩ ඉන්න එමෙන්ම මේ ශාසනයෙහි මහා සංඝ සන්නිපාතයේ සිදු වුණු තව තවත් අසිරිමත් දෙයින් පූජනීයත්වයට පත් වුණු දුටුගැමුණු මහරජතුමා සද්ධාතිස්ස මහරජතුමන් විසින් නිර්මාණය කළ ඒ අසිරිමත් මහසෑය සමීපයෙහි මේ හැම කෙනෙක්ම මේ මොහොතේ රැඳෙන්නේ. මේ අසිරිමත් බුදු අසිරියෙන් ලොව සනසාලු ඒ මහසෑය රජුන්ගේ සෙවණේ සිසිලේ රැඳෙමින් අමාමෑණි බුදුරජාණන් වහන්සේ ලෝකයට මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සියලු සංසාර දුක්ගිනි නිවාලන ඒ තථාගත ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නයි මේ හැම දිනාගෙම සූදානම බලාපොරොත්තුව. තමන් ධර්ම ශ්‍රවණය කරනවා වගේම ලෝවාසී ධර්මයට ලැබි ධර්මයේ සොයන ලෝක සත්වයාට ධර්ම ශ්‍රවණය කර ගැනීම සඳහා අවස්ථාව සලසාලමින් බෞද්ධ මාධ්‍ය ජාලය සම්බන්ධ කරගෙන කුඹුක්කොටුව අනුක්කනේ පදිංචි ජී.පී. සුමතිපාල මහත්මාණන් ඇතුළු අසල ගම්වාසී පින් ඇති හැම දෙනාම සහභාගී කරගෙන සම්බන්ධ කරගෙන මේ උතුම් පින්කමට බැතිපර දායකත්වයේ දරමින් මේ පින්කම බොහෝ කල් ඇතුව සංවිධානය කරගෙන අසිරිමත් ධර්මාසනයක් විචිත්‍ර මණ්ඩපයක් නිර්මාණය කරගෙන දැන් මේ මුළු ලෝකයටම ධර්මයේ බෙදා හදා දෙමින් ඒ සද්ධර්ම දානමේ මහා පින්කම සමගින් ධර්ම ශ්‍රවණය කිරීමේ උතුම් පින්කමයි මේ පින් ඇති පිරිස සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ ආරාධනාව සඳහා පැමිණි ඒ පුරාවිද්‍යාවේ සේවයේ නියුතුව සිටි අපේ කැලුම් මහත්මයා අපට මතක් කළා නිවන් පිණිසම හේතු වෙන උපනිශ්‍රය වෙන ධර්මයක් දේශනා කරන්න කියලා. ඉතින් මේ වගේ තැනකට ඒ බඳු ගැඹුරු ධර්මයක් කෙසේ ගලපන්නද කියන කාරණාව අපි ඒ පිළිබඳව ඒ වෙලාවේදී අදහස් මතු කළත් බොහෝ දෙනාගේ උවමනාව අපේක්ෂාව එබඳු උපකාරක ධර්මයක්ම බවයි අපට සිහිපත් කළේ.
පින්වතුනි නිර්වාණ ධර්මය අපි සාක්ෂාත් කළ යුත්තක්. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාපි නිරුද්ධಂತಿ ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන්ගේ අනුත්පාද නිරෝධය නැවත නැවත නොහට ගැන්ම නිරෝධයේ හැටියට දක්වා තිබෙන්නේ. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගේ නොහට ගැන්ම. ඒකට තව වචනයක් කියනවා අනුත්පාදය. ඒ අදහසමයි නිරෝධය කියන තැනිනුත් මෙහි අර්ථවත් වෙලා තියෙන්නේ. එතකොට ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාදී මේ දුකේ නොහට ගැන්මක් වෙන්න නම් ඉපදීමක් නොවන්න ඕන. ඉපදීමක් එතොත් ඉපදීම යනුවෙන් අදහස් කරන්නේ khණ්ඩානං පාතු භාවෝ ආයතනානං පටිලාභෝ ඉදං උච්චතාවසෝ ජාති. යම් තැනක ස්කන්ධයන්ගේ පහළවීමක් එහෙම නැත්නම් ආයතනයන්ගේ හට ගැනීමක් වෙද්ද එයයි ජාති කියලා කියන්නේ. එතකොට මේ ස්කන්ධයන්ගේ හට ගැනීම තුන් ආකාරයකින් සිද්ධ වෙනවා. පංචවෝකාර, චතුවෝකාර, ඒකවෝකාර. ස්කන්ධ පහම හට ගන්න ಜಾති, ස්කන්ධ හතරකින් යුක්ත ಜಾති, එකම ස්කන්ධයකින් යුක්ත ಜಾති. අසඤ්ඤ තලය එක ස්කන්ධයකින් යුක්තයි. අරූපී භවතල හතර සතර ස්කන්ධයකින් යුක්තයි. අනිත් සියලු ස්ථාන අවීචය දක්වා පංචවෝකාරයි. ස්කන්ධ පහේම හටගැන්මක් තියෙනවා. යම් තැනක ස්කන්ධයන්ගේ හට ගැනීමක් වෙතොත් ආයතනයන්ගේ පහළවීමක් වෙතොත් ඒ ස්කන්ධයන් ඒකාන්තයෙන් ජරාව, ව්‍යාධිය, මරණය ස්වභාව කොට පවතිනවා. අපි ඉගෙනගෙන තියෙනවා නත්ති ජාතස්ස අමරණං. උපන්නොත් අමරණීයත්වයක් නම් නැහැ කියලා. උපන් ස්කන්ධ ටික ඒකාන්තයෙන් ධර්මතා පහකට යටත් වෙනවා. ජරා ධර්මය, ව්‍යාධි ධර්මය, මරණ ධර්මය, කය ධර්මය, වය ධර්මය. අපි අවීචයේ ඉඳලා නේව සංඥා, නා සංඥා, බඹලව දක්වා 31 භවය විමසා බැලුවහොත් මේ දුකෙහි අඩු වැඩිකම් තියෙනවා. සතර පායේ තියෙන තරම් මනුෂ්‍ය ලෝකේ පවතින තාක් දුකක් දිව්‍ය ලෝකේවත්, දිව්‍ය ලෝකේ පවතින දුක බ්‍රහ්ම ලෝකයට යනකොට, බ්‍රහ්ම ලෝකේ පවතින දුක අරූපී බඹලෝදී මුණ ගැහෙන්නේ නැහැ. දුකෙහි අඩු වැඩි කමක් පේන්න තියෙනවා.
මේ හැම තැනකටම සාධාරණ වචනය භාවිතා කළොත් ජරා මරණය ඒ හැම තැනටම සාධාරණයි. පහළට වෙන්න ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස මේ සියලු දුකෙන් පරිපූර්ණයි. එහෙනම් දැන් අපි බලාපොරොත්තු වෙන නිවන විමුක්තිය ඒ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගේ නොපැවැත්ම නොහට ගැන්ම අනුත්පාදය. දැන් අපට තේරෙනවා කොතනක හෝ ಜಾති නම් වූ ස්කන්ධයන්ගේ හට ගැනීමක් වෙතොත් දිරන්නේ නැතුව මැරෙන්නේ නැතුව ඉන්න තැනක් නැහැ. නේව සංඥා නා සංඥා බඹලොවට ගියත් ඒ සතර නාමස්කන්ධයද ජරා මරණයේ ස්වභාව කොට පවතිනවා. ඒ නිසා තුන් භවයේ කොතැනකට ගියා කොතැනක ඉපදුනත් ජරා මරණේ මග හැරලා යන්න බෑ. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් නිදහස් වෙන්න නම් ජාතියම ක්ෂය විය යුතු වෙනවා. කේනා ජාති වශිතං ජාතිය ක්ෂය විය යුතු වෙනවා. ජාතිය නැතොත් ස්කන්ධයන්ගේ හට ගැනීම නොයෙදුණු ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගේ හට ගැනීමක් වෙන්නේ නැහැ. ඒ ධර්මයෝද අනුත්පාදයට යනවා. අපි මේ කාරණා ටික විමසනකොට අපි කාගෙත් අවධානය යොමු විය යුතු ධර්මතා කීපයක් තියෙනවා. ජරා ව්‍යාධි මරණය ඒ වගේම ජරා ව්‍යාධි මරණ දුක මේ ධර්මතා දෙකක්. ඔබ දන්නවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා කියන්නේ ජරා ව්‍යාධි මරණ දුකෙන් මිදුණු උතුමෝ කියලා. හැබැයි අපි බුදු සිරිත විමසලා බැලුවොත් බුදුරජාණන් වහන්සේගේ ශරීරය ශ්‍රී ශරීරය දිරීමටපත් වුණා. වර එක සිහිපත් කළේ ආනන්දය දිරාගිය ගැලක් වගේ මේ ශ්‍රී ශරීරය කියලා. දිරීමටපත් වෙලා. ඒ වගේම අපි දන්නවා උන්වහන්සේ අතිශයින් බිහිසුණුසේ රෝගී භාවයටපත් වුණා. වරක ආනන්ද හාමුදුරුව වදාළේ ස්වාමීනි යහවස මම අතිශයින් බියටපත් වුණා. මට අසා ඇති ධර්මයේ දාමතක වුණා. දිසාවන් පවා නොවැටහි ගියා. ඔබ වහන්සේ පිරිනිවෙයි කියලා. ඒ තරම් රෝගය උත්සන්න වුණා. ඒ වගේම අපි මරණය කියන වචනේ භාවිතා නොකලත් කුසිනාරාවේදී පිරිනිවීම සිද්ධ වුණා. දැන් ඒ අසිරිමත් බුදු සිරිත තුල ජරාව ව්‍යාධිය මරණය පැවති බව අපට පේනවා. එහෙනම් ජරා ව්‍යාධි මරණයෙන් මිදුණා කියන්නේ කොහොමද?
කෙනෙකුට හිතෙන්න පුළුවන් පිරිණිවුණාට පස්සේ තමයි ඔය ජාති ජරා ව්‍යාධි මරණයෙන් මිදෙන්නේ කියලා. එහෙම අපි තේරුම් ගත්තොත් මේ ශාසනය අන්‍ය ශාසන හා සමාන වෙනවා. අන් හැම ශාසනයකම විමුක්තියක් පනවනවා. ඒ හැම ශාසනයකම විමුක්තිය පනවලා තියෙන්නේ මරණයෙන් මත්තේ. මරණයෙන් පසුව තමයි ඒ විමුක්තියටපත් වෙන්නේ. හැබැයි මේ ශාසනයේ අපට ඉගැන්වුවේ මැරිලා ලබන විමුක්තියක් නෙමෙයි. මැරෙන්නට පෙරමයි විමුක්තිය මිදීම. මිදුණු බව නුවණයි අරහත් ඵල ප්‍රත්‍යවේක්ෂා ඥානය කියන්නේ. මරණයට පෙර දුකෙන් මිදෙන්නේ. ජාති දුකෙන්, ජරා දුකෙන්, ව්‍යාධි දුකෙන්, මරණ දුකෙන්. මෙන්න මේ හේතුව නිසායි අපි සිහිපත් කළේ ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය මේ පැත්තක්. ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක තව පැත්තක්. ඔබ අහලා තියෙනවා නිවනේහි අවස්ථා දෙකක්. සෝපදිශේෂ, අනුපදිශේෂ කියලා. සෝපදිශේෂ නිර්වාණ ධාතුව ක්ලේශ පරිනිර්වාණය. එතනදී ජාති දුකෙන්, ජරා දුකෙන්, ව්‍යාධි දුකෙන්, මරණ දුකෙන් මිදෙනවා. මිදුණු බවමයි විමුක්ති ඥාන දර්ශනය වෙන්නේ. මිදුණු බව දන්නා වූ නුවණ. හැබැයි ජාති ජරා ව්‍යාධි මරණ දුකෙන් මිදුණට ජරා ව්‍යාධි මරණය තාම තියෙනවා. ඒක තමයි අපට බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බුද්ධ විලාසී ජීවිතය තුලින් පවා මතුවෙන්නේ. ඊළඟට අනුපාදා පරිනිර්වාණය. අනුපාදා පරිනිර්වාණය කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණයෙන් නිදහස් වෙනවා. එතකොට ජාති ජරා මරණ දුකෙන් මිදෙනවා සෝපදිශේෂ නිර්වාණයේදී. ජාති ජරා ව්‍යාධි මරණයෙන් මිදෙනවා අනුපාදා පරිනිර්වාණයේදී. නිර්වාණයේ අවස්ථා දෙකක් අපට හම්බ වෙන්නේ ඒ නිසායි. පුරාණ කර්මයෙන් හටගත් විපාක ස්කන්ධ සන්තතිය දිරන ලෙඩ වෙන මියෙන ස්වභාවය ධර්මතාවය. ඒක වෙනස් කරන්න බෑ. හැබැයි නැවත නැවත දිරන ලෙඩ වෙන මියෙන ක්ෂය වෙන වෙනස් වෙන ස්කන්ධයන්ගේ නැවත නැවත නොහට ගැන්ම පිණිස නැවත නැවත නොපැවැත්ම පිණිස මේ ධර්ම ප්‍රතිපදාව අපට මඟ හසර හෙලි කරලා දෙනවා. ඒ නිසායි සෝපදිශේෂ අනුපදිශේෂ කියලා නිර්වාණය අවස්ථා දෙකකින් අපට නම් කරලා තියෙන්නේ. එතකොට ඔබටත් මටත් විමසන්න වෙනවා නිවන අපේක්ෂා කරයි නම් ජාති ජරා ව්‍යාධි මරණේ යනු කුමක්ද?
ජාති ජරා ව්‍යාධි මරණ දුක යනු කුමක්ද? අපි කාටවත් එකවර ජාති ජරා ව්‍යාධි මරණයෙන් මිදෙන්න බෑ. ජාති ජරා මරණ දුකෙන් මිදෙන්න පුළුවන්. ජාති ජරා ව්‍යාධි මරණ දුකෙන් මිදුණු කෙනා ජාති ජරා මරණයෙන්ද ඒකාන්ත කොට මිදෙනවා. ඒ නිසා අපි සෙවිය යුතුයි ජාති ජරා ව්‍යාධි මරණ දුක හටගන්නේ කොහොමද කියලා. ජාති ජරා ව්‍යාධි මරණ දුක හටගන්නේ යම් විදිහකින්ද එතනම ජාති ජරා ව්‍යාධි මරණ දුකින් නිදහස් වීම පිළිබඳව කරුණු කාරණා හෙළි කරගන්නට ඕන. යම් විදිහකින් නම් හටගන්නේ ඒ හටගන්න විදිහයි අපි වෙනසකට භාජනය කළ යුත්තේ. ඒ නිසා අපට මේ ශාසනය කියා දෙනවා දුක දුකෙහි ඇතිවීමත් දුකෙහි නැතිවීමත් නැති වෙන මඟ. චතුරාර්ය සත්‍ය හැටියට දුක්ඛ දුක්ඛ සමුදය දුක දුක හට ගන්න විදිහත් නිරෝධයත් නිරෝධය ලබන පිළිවෙතත් දෙපැත්තක් ගැන කියවෙනවා. පටිච්ච සමුප්පාද දේශනාව දෙස බැලුවොත් අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන තැනින් නැවත නැවත දුක දුක හට ගන්න පිළිවෙතක් පෙන්නලා තියෙන්නේ. දුක නැවත නැවත හට ගන්න විදිය. අවිජ්ජා යත්වේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියන තැනින් පටන්ගෙන ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාපි නිරුද්ධಂತಿ කියන තැනින් දක්වලා තියෙන්නේ දුක්ඛ නිරෝධයත් නිරෝධයට පිළිවෙතක්. නිරෝධයත් නිරෝධය සඳහා පිළිවෙතක්. එතකොට මෙන්න මේ ශාසනය තුල දුක දුක හට ගන්න විදිහත් නිරෝධයත් නිරෝධය ලබන පිළිවෙතක්. මෙන්න මේ දෙපැත්තම අපේ අවධානයට යොමු කළ යුතු වෙනවා. අපි මේ ජීවිතේම මේ ගෞතම බුදු සසුනේම විමුක්තිය ලබන්නට නම් එතකොට ජාති දුක ජරා දුක ව්‍යාධි දුක මරණ දුක ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ කොහොමද හටගන්නේ කොහොමද උපදින්නේ කියලා හොයන්නේ නැතුව බලන්නේ නැතුව හඳුනාගන්නේ නැතුව එහි නිරෝධයක් අපි කාටවත් අපේක්ෂා කරන්න බෑ. ඒ නිසා චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදය පිළිබඳව මේ කළ දේශනාවන් තුළ පළමුවෙන් දැක්වේ දුකත් දුක්ඛ සමුදයත් පිළිබඳව දුක දුකේ හටගැන්ම පිළිබඳව දෙවනුවයි නිරෝධයත් නිරෝධ ලබ කරන පිළිවෙතක් පිළිබඳව දේශනා කළේ. එහෙනම් ඔබට මට සොයාගත යුතු වෙනවා නැවත නැවත දුක හටගන්න
හේතුව කුමක්ද කියලා. දුක හටගන්න හේතුවත්. ඒ අනුව ඔබට ඔබේ ජීවිතය අත්දැකීමක් කරගෙන ඒ ගැන සොයා බැලීමක් කරන්නට ඕන. අපි හිතමු ඔබට මරණ දුක දැනුණා කියලා. මරණ දුක දැනුණා නම් ඔබට අත්දැකීම් ඇති ඒ බඳු අවස්ථාවන් තදින් ඔබ වේදනාවට පීඩාවට පත්වෙච්ච ඒ මරණ දුක ආවේ කොහොමද කියලා ඔබ ටිකක් හොයලා බැලුවොත් මොකක්ද මරණ දුක කියන්නේ? දැන් ඔබට මේ මොහොතේ ඔබේ පරම හිතයිසී කෙනෙක් මිය ගිහිල්ලා කියලා හිතමුකෝ. දැන් මරණය සිද්ධ වෙලා. හැබැයි ඔබ තාම දන්නේ නැහැ. ඒ නිසා ඔබට මරණ දුක දැනෙන්නේ නැහැ. එහෙනම් මරණ දුක දැනෙන්න නම් දැන් ඔබේ කනට ශබ්දයක් ඇසෙනවා. දුරකථන ඇමතුමක්. දැන් ඔබේ කනට ගැටෙන්නේ මරණය නෙමෙයි. ශබ්දයක්. ශබ්දයක් කන වැටෙනකොට වෙන්න පුළුවන් දේ තමයි ඇසීම. හැබැයි ඇසීමෙන් අවසන් වුණේ නෑ. ඔබ මරණය අරමුණු කරගෙන දැන් මෙතන හඬා වැළපෙන්න පුළුවන්. මරණ දුකින් පීඩිතව. දැන් ඔබ මොහොතක් කල්පනා කරන්න ඔබ මේ මොහොතේ මරණ දුකින් පීඩිතව හඬා වැළපෙන්නේ ඒ මරණ දුක අත්විඳින්නේ කුමක් ඇසුරු කරගෙනද? දුරකථන ඇමතුමක් කියන තැනින් කනට ගැටුනේ ශබ්දයක්. ඊට වැඩි දෙයක් මරණය කනට වැටුනේ නැහැ. ශබ්දයක් කනට ගැටුනේ. ශබ්දයක් කනට ගැටුණු තැන ඔබ හඬා වැළපෙන තරමට මරණ දුකින් පීඩිතව ඇද වැටෙන තරමට දුකටපත් වුණා නම් ඒ දුක හටගත්තේ කොහොමද? ඒ ශබ්දයත් එක්ක මරණ දුක ආවද? නෑ, බාහිරයෙන් කනට ගැටුනේ ශබ්දයක්. ඇස් ඉදිරියේ වෙන්න පුළුවන්. ඇහැ ඉදිරියේ ඇහැට හම්බ වෙන්නේ වර්ණ සටහනක්. ඇහැට මරණය ගැටෙන එකක් නෑ. ඇහැට උපාදාය රූපයක් වෙච්ච වර්ණ සටහනක් හැර මරණය ඇහැට ගැටෙන්නේ නැහැ. එහෙනම් අපි ශබ්දයේ ළඟ රූපයේ ළඟ හඬා වැළපෙන්න තරම් මරණයේ දැඩි පීඩාව අපට ආවේ කොහොමද? කොතනින්ද උපන්නේ? අන්න අපට මේ දුක පිළිබඳව උපදින විදිය බාහිරයෙන් නෙමෙයි හොයන්න වෙන්නේ. අපිට ආධ්‍යාත්මික පැත්ත ගවේෂණය කරන්නම වෙනවා. හැබැයි අපි හිතාගෙන ඉන්නේ දුක සැප කියන දෙකම බාහිරයෙන් එනවා කියලායි. අහවල් දෙයින් අහවල් තැනින් අසවල් අය නිසා තමයි
අපට සැප දුක එන්නේ කියලා. හැබැයි අපිට කවදාවත්ම බාහිරේ කෙනෙක් නිසා දෙයක් නිසා කිසිදාක අපට දුකක් ආවේ නැහැ කිව්වොත් ඒක ඇත්තක් වුණත් ඔබට එකවර පිළිගන්නාම අරු වේවි. එයි ඔබේ අවබෝධය ඔබේ විශ්වාසය සැප දුක එන්නෙම බාහිරයෙන් කියලා. කෙනෙකුගෙන් දෙයකින් තමයි දුක එන්නේ කියලා. නෑ කිසි දවසක අපට බාහිරයෙන් දුක ඇවිල්ලා නෑ. අපි බාහිරයෙන් දුක එනවා කියලා හිතාගෙන මුලාවක ඉන්නවා. අපි ඔන්න ඔය මුලාවෙන් මිදිලා ඇත්තටම දුක හටගන්නේ කොහොමද කියලා හොයා බැලුවොත් විතරයි දුකෙන් මිදෙන පිළිවෙත අපට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. දුකෙන් මිදෙන පිළිවෙත හඳුනගෙන දුකෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ එහෙම වුණොත්. ඒ නිසා ඔබට නිවන විමුක්තිය පිළිබඳව මේ ජීවිතයේ මේ ගෞතම බුදු සසුන තුල ලැබිය යුතුයි යන අපේක්ෂාවක් ඇතොත් ඒ සඳහා අපි මෙන්න මේ විමර්ශනය මේ සෙවීම කළ යුතුම වෙනවා. මොකද ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී යම් දුකක් වේ නම් ඒ දුක හටගන්න ජාතිය විය යුතුයි. ජාතිය ප්‍රත්‍ය කරගෙනමයි ජරා ව්‍යාධි මරණ දුක හටගන්නේ. ජාතිය කියලා කියනකොටත් අර ජරා ව්‍යාධි මරණය අනෙකක්, ජරා ව්‍යාධි මරණ දුක අනෙකක් කියලා අපි දෙපසකින් හඳුනාගත යුතුයි කියලා කතා කළා වගේම ජාතියද අපට ඒ බඳු අවස්ථා දෙකකින්වත් හඳුනාගත යුතු වෙනවා. ජාති සංජාති ඔක්ඛන්ති අබිනිබ්බති khණ්ඩානං පාතු භාවෝ ආයතනානං පටිලාභෝ ඉදං උච්චතාවුසෝ ජාති. එතකොට ජාතිය අපි කතා කරන ප්‍රතිසන්දි වශයෙන් භව ප්‍රතිසන්දි වශයෙන් හටගන්න ඉපදීමකුත් තියෙනවා. ඒ හටගත්ත ස්කන්ධයන්ට අනුරූපීව ස්කන්ධයන්ගේ ලක්ෂණය වූ ජරා ව්‍යාධි මරණයක් තියෙනවා. ඒවට කියන්නේ ධර්මතා කියලා. බුදු වුණත් පසේ බුදු වුණත් මහරහත් වුණත් ඒ විපාක ස්කන්ධයන්ගේ ලක්ෂණය ජරාව ව්‍යාධි මරණය. ඒක තමයි බුදු සිරුර තුලත් අපට කුසිනාරාවට වඩින අතරේ කුසිනාරාව තුලදී පැහැදිලිව දැක ගන්න ලැබුණේ බුදු සිරිත තුල. ඒක ධර්මතාවය. ඒක වෙනස් කළ නොහැකි. ඒක වෙනස් වෙනවා නම් ඒක අනුපාදා පරිනිර්වාණයෙන් කළ යුත්තක්. හැබැයි ජාතිය හා ජරා ව්‍යාධි මරණය වර්තමානයෙන් අපි හඳුනාගත යුතු වෙනවා. තවත් ඉපදීමක් තියෙනවා. ඔය අපි කතා කරන භවපතිසන්ධි වශයෙන් හටගන්න ඉපදීම වගේම තවත් ඉපදීමක් තියෙනවා.
කැමැති කෙනෙකුට පුළුවන් සංයුත්ත නිකායේ උපාද සංයුත්තය පෙරලලා බලන්න. යෝ භික්ඛවේ චක්කුම් උපාදෝ දුක්ඛස්සේසෝ උපාදෝ රෝගාණං තිති ජරා මරණස්ස පාතු භාවෝ. ඒ වගේම යෝ භික්ඛවේ සෝතං ගානං જીවහා කායෝ මනං උපාදෝ දුක්ඛස්සේසෝ උපාදෝ. සලායතනයන්ගේ උපත දුකේ හටගන්ම හැටියට දක්වනවා. යෝච භික්ඛවේ චක්කුං නිරෝධෝ දුක්ඛස්සේසෝ නිරෝධෝ රෝගාණං උපසමෝ ජරා මරණස්ස අත්තංගමෝ. ඇසේ නොහට ගැන්ම කනේ නාසයේ දිවේ කයේ මනසේ නොහට ගැන්ම දුකේ නොහට ගැන්ම රෝගයාගේ උපසමය ජරා මරණයාගේ අෂ්ටංගමයේ හැටියට ඒ උපාද සංයුත්තේ ඊට පැහැදිලිව දේශනා වෙනවා. අපි මෙන්න මේ ආයතනයන්ගේ හට ගැනීම ස්කන්ධයන්ගේ හට ගැනීම අර භව ප්‍රතිසන්දි සීමාව ඉක්මවා වර්තමානයේ මේ මොහොත තුල කොහොමද සිදුවෙන්නේ කියලා බැලුවොත් මා ඔබට මතක් කළා දුරකථන පණිවිඩයක් ශබ්දයක් කනට ගැටුනේ ඇහැට පෙනුනේ වර්ණ රූපයක්. ඒ බඳු තැනක මරණ දුක ආවේ කොහොමද කියලා බැලුවොත් ඔන්න ආයතනයන්ගේ හට ගැනීම ස්කන්ධයන්ගේ හට ගැනීමෙන් දුක්ඛස්සේසෝ උපාදෝ රෝගාණං රෝගයාගේ හටගැන්ම ජරා මරණයාගේ පහළවීම. යෝ භික්ඛවේ චක්කුං උපාදෝ දුක්ඛස්සේසෝ උපාදෝ රෝගාණං තිති ජරා මරණස්ස පාතු භාවෝ කියන බණ පදයට අර්ථය සපය ගන්න පුළුවන් වෙනවා. ඒක එතකොට අපි කොහොමද හොයාගන්නේ කොහොමද හඳුනගන්නේ? ඇහැ උපන්න කන උපන්න නාසය උපන්න දිව උපන්න කය උපන්න මන උපන්න කියලා කිව්වොත් දුකේ උපැත්ම බව කියනවා. රෝගේ පැවැත්ම ජරා මරණයාගේ පහළවීම යයි මේ දේශනාවේ කියවෙනවා. දැන් ඇහැ උපදිනකොට කන නාසය දිව කය මනස උපදිනකොට ඒ දුක හටගන්නේ කොහොමද කියන එක තමයි අපි විදර්ශනාවට ලක්කල යුතු දැක්ම දර්ශනය වෙන්නේ. එතනදී අපට විපාක ස්කන්ධ ටික හා උපාදානස්කන්ධ පැත්ත පිළිබඳව විමසා බැලිය යුතු වෙනවා. සංයුත්ත නිකායේ ස්කන්ධ හා උපාදානස්කන්ධ වෙන වෙනම ඒ කන්ද සූත්‍රය තුලින් පැහැදිලි කරලා ඇති. අර විපාක වශයෙන් හටගන්න ස්කන්ධ ආයතන ධර්මතාවයක් තියෙනවා. ඒ තුල හටගන්න ජරා ව්‍යාධි මරණය ධර්මතාවය. ඒක අනුපාදා පරිනිර්වාණයෙන් කෙලවර විය යුත්තක්. හැබැයි මේ මොහොතේ හටගන්න ස්කන්ධයන්ගේ ආයතනයන්ගේ හට ගැනීම තුල සංයුත්ත නිකායේ උත්පාද සංයුත්තයට අනුව ඇසේ ඉපැත්ම කනේ ඉපදීම නාසයේ දිවේ කයේ මනසේ ඉපදීම ජාති ජරා ව්‍යාධි මරණ දුකේ ඉපැත්ම
කියලා කියන්නේ කොහොමද වෙන්නේ කොහොමද කියන එක අපි හඳුනාගත්තොත් විතරමයි අපට ජාති ජරා ව්‍යාධි මරණ දුකෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ. ජාති ජරා ව්‍යාධි මරණ දුකෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ ඒ දුක හටගන්න විදිහ අපි තේරුම් ගත්තොත් විතරයි. ඇහැට කනට නාසයට දිවට කයට මනසට කවදාවත්ම අපට හඬන්න වැළපෙන්න හේතු හම්බ වෙලා නැහැ. ඇහැ කන නාසය දිව කයට කවදාවත් ඔබට මට හඬන්න වැළපෙන හේතු හමු වෙලා නැහැ. එහෙම ඒ ආයතන වලට ලබන්නත් බෑ. ඇහැට වර්ණ සටහනක් වර්ණ කියන උපාදාය රූපේ හැර වෙන කිසි දෙයක් විශේෂ කරගන්න පුළුවන් හැකියාවක් ඇහැට නැහැ. කනට ශබ්දයම හැර ඉන් එහාට ගිය කිසිවක් හඳුනා ගැනීමේ විශේෂ වීමේ හැකියාවක් ඇත්තෙම නැහැ. නාසයට ගන්ධය පිළිබඳව අත්දැකීමක් ලබනවා මිස ඉන් එහාට ගිය කිසිම අත්දැකීමක් ලබන්නට පුළුවන් කමක් නැහැ. දිවට රසය පිළිබඳව අත්දැකීමක් මිස රසය ඉක්මවා ගිය වෙනත් අත්දැකීමක් ලබන්න බෑ කිසි දවසක දිවට. කයට ධාතුව පහස පිළිබඳව ලැබෙන අත්දැකීමක් මිස ඉන් එහාට ගිය වෙන කිසිදු අත්දැකීමක් කයට දැනෙන්නේ නැහැ. අපි මෙන්න මේ ටිකේ ඇත්ත හොයලා බැලුවොත් ඔබට තේරෙනවා වැටහෙනවා බාහිරයෙන් අපට හඬන්න වැළපෙන්න වෙන හේතු හම්බ වෙලා නැහැ කියලා. දැන් ඔබට ඔය ඉදිරියේ පේනවා මහසෑය. දැන් මේ මහසෑය පිළිබඳව ඔබ තුල මහා සංකල්ප සමූහයක් තියෙනවා. විස්තර තොරතුරු ගොඩාක් තියෙනවා. දැන් ඔබට ඉදිරියේ මහසෑය හමු වෙලා තියෙන්නේ ඇහැටත් පේන ළඟට ගිහිල්ලා අතගාලා නලල තියලා වඳින්න පුළුවන්, නාසය ලං කරලා ඉඹලා බලන්න පුළුවන්, දිව ගාලා බලන්න පුළුවන්. ඈතින් ඉඳන් ඒ පේන රුවන්වැලි සෑය ගැන හිත හිතා සතුටු අසතුටු වෙන්නත් පුළුවන්. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් ආයතන 5කින් 6කින් ඇසුරු කරන්න පුළුවන් දෙයක් තැනක් හැටියටයි ඔබට මහසෑය හම්බ වෙලා තියෙන්නේ. ඒක තමයි සම්මත ලෝකයේ ඇත්ත. දැන් එහෙම හම්බ වෙන තැනක මහසෑය කැඩිලා බිඳිලා යනකොට දුරු වර්ණ අවලස්සන වෙනකොට ඒකට යමෙක් හානි අනතුරු කරන්නට වුණොත් ඔන්න ඔබට දුක උපදින්න පුළුවන්. ඇලීම් ගැටීම් ඇති වෙන්න පුළුවන්. හැබැයි එහෙම ඇති වෙන්නේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් ඇසුරු කරන්න පුළුවන් මහසෑයක් ඉදිරියේ තියෙනවාමයි කියන විශ්වාසයේ පිළිගැනීම මත. දැන් ඔබ ප්‍රත්‍යක්ෂ කරගන්න උත්සාහ කළොත් ඇත්තටම ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසින්
මේ ආයතන 5කින් 6කින් ඇසුරු කරන්න පුළුවන් එහෙම දෙයක් ඇත්තටම තියනවද කියලා විමසා බැලුවොත් ඔබට දුකින් මිදෙන්නත් පුළුවන්. දුක උපදින හැටි හොයාගන්නත් පුළුවන්. දැන් ඔබට ඇහැ භාවිතා වෙනකොට අත්දැකීමක් තියෙනවා. ඒක හැබෑවක්. හැබැයි මේ අත්දැකීම ඉක්මවා ගිහිල්ලා සංකල්පයකට යන්නත් පුළුවන්. කනට කරන්න පුළුවන් ඇහෙන එක. ඒක අත්දැකීම. ඉන් එහාට ගිහිල්ලා සංකල්පයකට වැටෙන්න පුළුවන්. නාසය දිව කය මනස කියන තැන අත්දැකීමක් තියෙනවා. අත්දැකීම ඉක්මවා සංකල්ප තියෙනවා. අපි සංකල්ප වලින් නිදහස් වෙලා අත්දැකීම කියන සීමාවේ නතර වුණොත් අපට මේ ලෝකේ කවදාවත්ම එහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් ඇසුරු කරන්න පුළුවන් දෙයක් කෙනෙක් හම්බ වෙලත් නැහැ, හම්බ වෙන්නෙත් නැහැ. ඒක තමයි ලෝකයේ ඇත්ත. අපි හිතාගෙන ඉන්නේ ඇහැටත් පේන, අල්ලලා අතගාලා නලල තියලා බලන්න පුළුවන්, වදින්න පුළුවන්. ඉබල බලන්න, දිව ගාලා බලන්න පුළුවන්, හිත හිතා ඉන්න පුළුවන් දෙයක් තියෙනවා. කෙනෙක් ඉන්නවා කියන. ඔන්න ඔය සංකල්පයේ ඉන්න තාක්කල් අපි ජාති ජරා ව්‍යාධි මරණ දුක ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසය නැවත නැවත අත්විඳිය යුතුයි. ඔබට පුළුවන් වුණොත් ඇහැට ලැබෙන අත්දැකීම සංකල්පයෙන් වෙන් වෙලා අත්දැකීම තුල නතර වෙන්න. ඇහැට ලැබෙන අත්දැකීම කවදාවත් වෙන ආයතනයකට ඇසුරු වෙන්නේ නැහැ. ඇහැට පේන උපාදාය වර්ණ සටහන පිළිබඳව අත්දැකීමක් අනිත් ආයතන පහටම ලබන්න බෑ. අනිත් ආයතන පහ ලබන අත්දැකීම ඇහැට ලැබෙන්නේ නැහැ. ඇහැට විශේෂ වෙන අන්තිම සීමාව වර්ණය. ඊට වැඩි දෙයක් හම්බ වෙන්නේ නැහැ. මහසෑය දිහා බැලුවොත් ඔබේ ඇහැට වර්ණය කියන සීමාවට ඉක්මවා ගිය යමක් ඔබට හම්බ වෙලා නැහැ, හම්බ වෙන්නේත් නැහැ. සංකල්පය තියෙන්න පුළුවන් ඊට එහාට ගිය. ඒවා සංකල්ප, අත්දැකීම නෙවෙයි. ඇහැට පේන වර්ණය ඔබට ගිහිල්ලා අල්ලන්න බෑ. පේන දේ අල්ලන්න කියලා ඔබ අත තිබ්බොත් ඔබට දැනෙනවා ඇත්තේ තද ගතිය, මෘදු ගතිය, සීතල, උණුසුම. ඒ ඇහැට පෙනිච්ච දේ නෙමෙයි. ඒ වෙනම අත්දැකීමක්. ඒ අත්දැකීම කයට විතරයි. ඒ කයට දැනෙන තද ගතිය ඔබට ඇහැට පෙනෙයිද? නෑ. අතට දැනෙන අත්දැකීම ඇහැට අත්දැකීමක් වෙන්නේ නෑ. එහෙනම් ඇහැට පේන වර්ණය අල්ලන්න බෑ. අතට දැනුනේ වෙන අත්දැකීමක්. අතට දැනුණු දේ ඇහැට පේන්නේ කවදාවත්. නාසය ලංකලොත් දැනෙන අත්දැකීමක්. ගන්ධය. හැබැයි ඒ ඇහැට පෙනිච්ච වර්ණේවත් අතට දැනුණු තද ගතියේවත් නෙමෙයි. ඒක වෙනම අත්දැකීමක්. ගන්ධය ඇහැට පේන්නේ අල්ලලා බලන්නත් වෙනම අත්දැකීමක්. දිව ගෑවොත් රසයක් දැනෙනවා. රසය ඇහැට පෙනෙච්ච වර්ණේවත් නාසයට දැනුණු ගන්ධේවත් අතට දැනුණු තද ගතියටවත් අයිති නෑ. වෙනම අත්දැකීමක්. රසය ඔබට කවදාවත් ඇහැට පෙනිලා නෑ. රසය සිප ගන්න බෑ. රසය අල්ලලා බලන්න බෑ. වෙනම අත්දැකීමක්.
එහෙනම් ආයතනයන්ට ලැබෙන අත්දැකීම වෙන වෙනම අත්දැකීම් නම් එකකින් ලබන අත්දැකීම තව දෙයකින් තව ආයතනයකින් ලබන්න බැරි බව නම් ඇත්ත. දැන් ඔබට ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ඇසුරු කරන්න පුළුවන් දෙයක් කෙනෙක් ඉන්නවා කියලා ගත්ත අදහසට මොකද්ද ඔබ කරන්නේ? දැන් ඔබ දුක් විඳලා තියෙන්නේ ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් විඳලා තියෙන්නේ අත්දැකීම් මතද සංකල්පයේ තුලද කියලා බැලුවොත් ඔබ අත්දැකීම ඉක්මවා ඇති කරගත්ත සංකල්ප මත තමයි සියලු දුක ඔබට හිමි වෙලා තියෙන්නේ. අන්න අර ජාති ජරා ව්‍යාධි මරණයේ තිබියදී ජාති ජරා ව්‍යාධි මරණ දුකෙන් මිදෙන්න පුළුවන් කියන්නේ ඒකයි. සංකල්පයෙන් නිදහස් වෙන්න සංකල්පයෙන් මිදෙන්න අත්දැකීමේ සීමාවෙ පිහිටලා එවිට ඔබට ජාති ජරා මරණ දුකෙන් පළමුව මිදේවි. දෙවනුව අනුපාදා පරිනිර්වාණයත් සමග ජාති ජරා මරණයෙන් නිදහස් වේවි. ඒ උතුම් නිර්වාණ ශාන්තියෙන් සැනසෙන්නට ඔබ හැමට උතුම් මඟ පෙන්වීමක්ම වේවා. කල්යාණ මිත්‍ර හමුවක් සද්ධර්මයේ ශ්‍රවණයක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කටයුතු. ඉතින් අද දවසේදී සුමතිපාල මහත්මාණන් ඇතුළු ඒ පින් ඇති පිරිස එක් වෙලා අපි එකතු කරගත්ත මේ උතුම් කුසල බලය පුණ්‍ය බලය ඒ උතුම් කල්යාණ මිත්‍ර ඇසුරෙන් ධර්මයේ අසාගෙන ලෞතුරු මගඵල නිවෙනින් සැනසෙන්නට තව තවත් හේතු උපනිශ්‍රය වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු. මේ උතුම් පුණ්‍ය ධර්මයන් සරණමාලි චෛත්‍ය රාජානන් වහන්සේට අධිග්‍රහිතව මහසෑ සුරේ වෙසෙන්නා වූ සියලු දිව්‍ය රාජ සමූහයාට මතු බුදු වෙන බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාට මේ පින් අත්පත් වේවා. දිව යසීසුරු වැඩි දියුණු වේවා. දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවනින් සැනසේවායි සාදු කියලා. දීපී අසපාල මහත්මාණන් ඇතුළු ඒ සාමූහික හැම දෙනාටම උපකාරක සහායක හැමට මේ පින් අත්පත් වේවා. යසපාල මහත්මාණන් ඇතුළු මේ හැම දෙනාම බලාපොරොත්තු වන ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවන් සුවයෙන් සැනසීම පිණිසත් නිවන් සිරි ලබනාතුරු දෙලොව ශාන්තිය රැකවරණය නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය සියලු යහපත ශාන්තිය හාත්පස රැකවරණය පිණිසත් හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා. අභිවාදන සීලස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු